समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි විත්වං ඉදවා හුරං වා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. බණහඬ සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, මේ දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ තථාගත බුදුරජාණන් වහන්සේ එදා තුන්බියට පත්වෙච්ච විශාලා මහනුවරදී දේශනා කරන්නට යෙදුණු රතන සූත්‍රයේ ඇතුළත් ගාථා රත්නයක්. මේ රතන සූත්‍රය එම්ම මාතෘකා කරන්නට මම අදහස් කළේ විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදය තුල අපේ රටේ රතන සූත්‍රය නිතර සිහිපත් කරමින් සජ්ජායනා කරන කාල පරිච්ඡේදයක් වෙලා තිබෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තුන්බිය ඇති වුණු අවස්ථාවේදී දේශනා කරන්නට යෙදුණු මේ රතන සූත්‍රය අපේ පිරිත් පොත් වහන්සේට ඇතුළත් වෙලා තියෙන තුන් සූත්‍රයේ ඇතුළත් වෙලා තියෙන සූත්‍රයක්. එපමණක් නෙවෙයි, නිකාය ග්‍රන්ථ අතර කුද්දක නිකායෙත් ඒ සූත්‍රය ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම කුද්දක නිකායටම අයිති සුත්ත නිපාතේ කියන කොටසෙත් මේ රතන සූත්‍රය ඇතුල් වෙලා තිබෙනවා. ඒකෙන් අපිට පේනවා මේ රතන සූත්‍රයේ ඊටාම වැදගත් වටිනාකමක් ඇති සූත්‍ර ධර්මයක් බව. එදා අනුරාධපුරේ වැඩ වාසය කළ විශේෂයෙන්ම අබේගිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ රතන සූත්‍රය ඇසුරු කරගෙන විවිධ කටයුතු සිද්ධ කළ බව ඉතිහාසයේ සඳහන් වෙලා තිබෙනවා. රතන සූත්‍රය ඇසුරු කරගෙන රතන යන්ත්‍රය හැටියටත් යන්ත්‍රයක් සකස් කරමින් කුඩා දරුවන්ගේ ආරක්ෂාව පිණිස පළඳින ආකාරයක් දීර්ඝ කාලයක් ඉඳලා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන රතන සූත්‍රයේ හුදු සජ්ජායනාවකට පමණක් තිබෙන සූත්‍රයක්ද? එසේ සජ්ජායනා කර පමණින්ම අපිට ආරක්ෂාවක් පිහිටක් ලැබේද
කියන කාරණා ගැන ඥානවන්ත අපි විසින් කල්පනා කරන්න ඕන කාරණාවක්. බොහෝ පිරිස මේක සජ්ජායනාවට පමණක් භාවිතා කරනෝ පේනෝ අර විදිහේ යන්ත්‍ර ආදී පළඳින්ට භාවිතා කරනෝ පේනෝ. නමුත් මේ සූත්‍ර ධර්මයේ තුල අන්තර්ගත වෙලා තිබෙන ධර්ම කොටාස ඊට ගැඹුරු ධර්ම කොටාස. ඒ ගැඹුරු ධර්ම කොටාස පිළිබඳ බෞද්ධයා අතර මේ සූත්‍රය ඇසුරු කරන පිරිස තුල මේ පිළිබඳ අවබෝධයක් තිබෙනවද කියන කාරණාව හැමදෙනාම තම තමන්ගෙන් විමසා සිටින්න. මගේ නම් අදහස හුදු සජ්ජායනාවකින්ම ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට ලැබෙනවයි කියලා හිතන්න අමාරුයි. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නයගේ ගුණ අන්තර්ගත වෙලා තියෙන මේ සූත්‍රය බෞද්ධයෝ භාවිතා කරන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන තෙරුවන්ගේ ආරක්ෂා පිහිට තරම් වෙන පිහිටක් නැහැ කියන අදහස බොහෝ දෙනෙකුට තිබෙනවා. ඒක හොඳ අදහසක්. නමුත් ඒ අදහස තිබුණට බොහෝ පිරිස විවිධ මිත්‍යා දෘෂ්ටික විශ්වාස මිත්‍යා දෘෂ්ටික ඇදහිලි නස්සස්ත්‍ර කේන්ද්‍ර විවිධ දෙවියන්ගේ ආරක්ෂාව පිහිට ඒ වගේම නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍රවල පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරමින් විශාල කාලයකුත් ලොකු මුදලකුත් යොදවන බව මේ රටේ ඕනම කෙනෙකුට දකින්න පුළුවන්. මම ඒවා විවේචනය කරන්නට යන්නේ නැහැ. තම තමාගේ අවබෝධය අනුව එහෙම සිදු වෙනවා ඇති. ඒ තම තමන්ගේ අවබෝධය අනුව ඒ සිදුවෙන දේවල් වලට අප විසින් ඉඳුරා විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඥානවන්ත භික්ෂුවකගේ වගකීම තමයි තමන්ගේ ශ්‍රාවක පිරිස ඥානනය කිරීම. දැනුවත් කිරීම නෙවෙයි. මේ දැනුවත් කිරීම කියන වචනයක් අලුතෙන් තියෙනවා. නමුත් ඉතා වැදගත් වචනය තමයි ඥානනය කිරීම. අපිට ඒ පිළිබඳ අවබෝධයක් හේතු යුක්ති සහිතව ඇති කර ගැනීම තමයි ඕනම දෙයක අපිට ඥානනය එහෙම නැත්නම් බුද්ධිය ප්‍රඥාව කියන එක දියුණු කරන්නට හේතු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හුදු සජ්ජායනා පාඨ වලින් සැරසිච්ච විශේෂයෙන් ආගමක් නෙවෙයි. විශ්වාසයේ පදනම් වෙච්ච දෙයක් තමයි ආගම කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි බෞද්ධයාට පිහිටන්ට ඕන දේ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ප්‍රඥාව හා බැඳලා තියෙනවා. හේතු කාරණා සහිතව යමක් අවබෝධ කර ගැනීමෙන් ඇතිවෙන පැහැදීම, පිළිගැනීම, පිළිපැදීම තමයි ශ්‍රද්ධාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ ශ්‍රද්ධාවේ ත්‍රිවිධ ප්‍රභේද තියෙනවා. අමූලක ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා ආදී වශයෙන් විශේෂයෙන් ඥානය දියුණු වෙන්න ආකාරවතී ශ්‍රද්ධාව හේතු යුක්ති සහිතව පිළිගැනීම, පිළිපැදීම, පිහිටීම තමයි ශ්‍රද්ධාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඥානවන්ත බෞද්ධයෙක් ඇති කරගන්න ඕන ඒ ශ්‍රද්ධාව. හුදු පිළිගැනීමක්, භක්තියෙන් පිළිගැනීමක් නොවේ. ඒ නිසා මේ සූත්‍රවලට විශේෂයෙන් මේ සූත්‍ර සජ්ජායනා කරන
පිරිස් සූත්‍රවල නිතරම සඳහන් වෙන දෙයක් තමයි පරිත්ත අපි ආරක්ෂා කරන දෙයක්. අපි වචන මාත්‍රයකින් මන්ත්‍රයක් වගේ මේක ආරක්ෂා කරනවා කියන පදනම පිහිටීම ඒ තරම් වැදගත් සහේතුක කාරණාවක් නොවේ. වැදගත් කාරණයක් වෙන්නේ අපි මේ ධර්ම කාරණා එකින් එක හොඳින් තේරුම් අරගෙන ඒ තේරුම් ගත්ත ධර්මයට අනුකූලව පිළිපැදීමෙන් පිහිටීමෙන් ප්‍රතිපදාවේ යෙදීමෙන් තමයි අපිට සත්‍ය වශයෙන්ම ආරක්ෂාව කියන එක ලැබෙන්නේ. ඒ නිසා පිරිස් සූත්‍රයක් හඳුන්ගුරක් ගහලා සජ්ජායනා කර පමණකින්ම අපි ආරක්ෂා වේවිය කියන පදනම සම්පූර්ණ ඇත්තක් නෙවෙයි. කිසියම් ඇත්තක් තියෙන්න පුළුවන්. අද මේ රටේ සජ්ජායනා කරන ප්‍රමාණය අනුව ජනමාධ්‍ය වලින් විහාරයක් පාසා ගෙයක් පාසා මේ සජ්ජායනා ඇහෙන ප්‍රමාණයකින් මේ රට ආරක්ෂිතද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඒක බුද්ධිමත් මිනිසයාට තියෙන ඉතාම වැදගත් දෙයක්. යම් කිසි මිනිසෙක් කිසියම් ආරක්ෂාවක් ලබාගෙන තිබෙනවා නම් ඒ මිනිසයාගේ අධ්‍යාපනයෙන් හේතු කාරණා සහිතව යම් කිසි දෙයක් තේරුම් අරගෙන අනුගමනය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඥානවන්ත විචාර සම්පන්න මිනිසයාට බැවින් ඒ ඥානවන්ත විචාර සම්පන්න මිනිසයාට ස්වභාවයෙන් ආරක්ෂාවක් තියෙනවා. කෙනෙක් මාර්ගඵල නොලැබුවත් යහපත් මිනිසයා කිසි දවසක නරක තිරිසන් දුර්ගති වලට වැටෙන්නේ නැහැ. ඒවයි වැටෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ ඇත්තා සුගති වල උත්පත්තිය ලබනවා. ඒ සුගතිය වල උත්පත්තිය ලබන්නේ අර උසස් රටකට ගිහිල්ලා සැප විඳින්න වගේ 아무තු සැපක් ලබා ගන්නට නෙවෙයි. සුගතිය වල තියෙන වැදගත් ලක්ෂණ වලින් වැදගත්ම ලක්ෂණය තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ. ඒ මොකද මනුෂ්‍ය ලෝකය සුගතියක් නිසා. ඒ මනුෂ්‍ය ලෝකයේ ඉඳගෙන තමයි බොහෝ අය දෙවියන් බවට පත් වෙන්නේ, බ්‍රහ්මයන් බවට පත් වෙන්නේ, සක්‍රයන් බවට පත් වෙන්නේ. බණ අහලා පින් රැස් කරගෙන ධ්‍යාන ලැබලා බ්‍රහ්මත්වයේ ලැබලා මේ වගේ තැන් වලට පත් වෙන්නේ. තථාගත සම්මා සම්බුදු කෙනෙක් මේ උදාර ධර්මය දේශනා කරන්නට මනුස්ස භූමිය තමයි තමන් වහන්සේගේ භූමිය හැටියට තෝරාගන්නේ. ඒ මොකද ඒ මනුස්ස ජීවිතය ඉතා පහසුවෙන් හැඩගස්වා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. අනෙකුත් ජීවිත ගැන බලනකොට විවිධ අඩුපාඩුකම් මේ මනුස්ස ජීවිතයට වඩා තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඒක වෙනම මාතෘකාවක්. අපි ඉදිරියේදී විවිධ මාතෘකා පදනම් කරගෙන මේ විදියට අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මතක් කළේ මොකද්ද? ඥානවන්ත මිනිසයා විචාර සම්පන්න මිනිසයාටම දේශනා කළ බුද්ධ දේශනාව පින් ඇති ඥානවන්ත විචාරශීලී මිනිසයාටම දේශනා කළ මේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේගේ අත්පස සිටියත් කෙනෙක් අනුවනනම් ඒ තැනැත්තා කෙරෙහි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නට විශේෂ කැමැත්තක් හෝ දෙයක් ඇති වුණේ නැහැ. උන්වහන්සේ සමහර විට යොදුන් ගණන් එක මිනිසෙක් සොයාගෙන ගමන් කළ බව උන්වහන්සේගේ චරිතය දිහා බලනකොට පේනවා. සමහර විට Tamanගේ හාත්පස විශාල පිරිසක් ඉන්නවා. ඒ විශාල පිරිස හිටියේදී අර එක පුජ්‍යලයක් හොයාගෙන කල්ප ගණන් යොදුන් ගණන් ගමන් කරමින්
ඒ තැනැත්තා සොයාගෙන ගොස් ධර්මය දේශනා කරන විලාසයක් බුද්ධ චරිතය තුළ පේන්න තියෙනවා. ඒකට ප්‍රධානම කාරණය පින්වත්නි හැම කෙනෙක්ම මේ බණහන්ට සුදුසු නෑ. ඇයි කෙනෙකුට තර්කයක් කරන්න පුළුවන් හැමෝටම දුක නැද්ද කියලා. හැමෝටම දුක තියෙනවා. දුක තිබුණට දුක යාඥා කරලා ගන්න දෙයක් නෙවෙයි. දුක යාඥා කරලා නැති කරන දෙයක් හැටියට නෙවෙයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. දුක් විඳින තැනැත්තා බුදුරජාණන් වහන්සේට ඔසවා ගිහින් තබන්න පුළුවන් කමක් නැහැ. ඒ ශ්‍රාවකයා ඥානවන්ත කෙනෙක් නම් විචාරපූර්වක කෙනෙක් නම් පින් ඇති කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ ඥානනය කරන අනුශාසනාවෙන් තමා තුළම ප්‍රඥාව උපදවන. ඒ තමා තුළම උපදවන ප්‍රඥාවෙන් තමයි මේ දුක අවබෝධ කරන්නේ. තමන් සැපේ කියලා පරිහරණය කර බොහෝ දේවල් දුකේ කියලා තේරුම් ගන්නට ඒ ඇත්තටම ඉඩ සලස්වන හේතු යුක්තිය ඇතුව. ඒක බුද්ධ දේශනාවේ විලාසයක්. ඒ නිසා බණහන අය හොඳට තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාව තුළ මේ සජ්ජායනාවලට යැදීම් වලට වැඩිය ඉඩක් මේ ශාසනය තුළ නැති බව. මේ ශාසනය තුළ තියෙන්නේ හොඳ ඥානවන්ත මිනිස්සෙක් වශයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කළා ඊට අනුව පිළිපදින ක්‍රමයක්. ඒක භාවනා කර්මස්ථාන වලින් වෙන්න පුළුවන්. ඒ වගේම ධර්ම ශ්‍රවණයෙන් වෙන්න පුළුවන්. ඒ වගේම සීල ප්‍රතිපදාවෙන් වෙන්න පුළුවන්. මේ හැම ලොකු කුඩා හැම දෙයකින්ම කිසියම් ප්‍රතිපදාවක් ජීවිතය තුළ ගොඩනැගීමයි. ඒ ප්‍රතිපදාවක් ගොඩනැගීම තුළින් ඒ ඇත්තාගේ විශාල පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය තමයි සසරට ඇදලා දමන ලෝභ, දේශ, මෝහ මෙල්ල කළා, පාලනය කළා. ඒව නැති කරලා දාන්න තමාටම හැකියාවක් ලබා ගන්නවා. ඒක වෙන කෙනෙක් කරනව නෙවෙයි. දෙවියන් කෙනෙක් කරනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කරනව නෙවෙයි. ඒ තමාට මේ හැකියාව ඉපද වෙනවා. ධර්මය අනුගමනය කිරීමෙන්. ඒකයි මේ බුද්ධ දේශනාවේ මූලික අදහස. ඒ නිසා රතන සූත්‍රයේ කියන කාරණේ මුල් ගාථා දෙක මම එකවර මේ ඇත්තන්ට ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක යම් යම් ගැටලු ස්වාමින් වහන්සේ නමක් හැටියට මා තුල තිබෙනවා. හැබැයි මේ ගැටලු මං විසඳාගෙන තිබෙන්නේ. නමුත් බොහෝ කාලයක් කිසියම් දෙයක් කිසියම් විශ්වාසයක් තුල පදනම් වෙලා තිබුණොත් ඒ මතේ දුරලන්ට ටිකක් අමාරුයි. ඒ නිසා මං මේ ගාථා දෙක ගැන වැඩි ඉක්මන් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි පළමුවෙන්ම මේ රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිළිබඳ ගාථා 3ක් ඇතුළත් වෙලා තිබෙනවා මේ රතන සූත්‍රය. ඒ ගාථා 3න් එක ගාථාවක් තමයි මේ අවස්ථාවේ මාතෘකා කරන්නට යෙදුනේ. මේ ඇත්තම හිතලා බලන්ට මේක අමනුෂ්‍යයෙකුට භූතයෙකුට බුදුරජාණන් වහන්සේ මෙච්චර ගැඹුරු දෙයක් ප්‍රකාශ කරයිද කියලා. එතකොට මේ ඥානවන්ත මිනිස්සු තමන්ගේ නුවණ පිරිසිදු සිතිවිලි මෙහෙවල බලන්ට මේ ධර්මය අවබෝධ කරගන්න කොතරම් ඥානයක් තියෙන්න ඕනද කියලා. අමනුෂ්‍ය බවට පත් වෙන දුර්ගතිවල පිහිටන අයට මේ විචාරපූර්වක නුවණ තියෙනවද කියන එක කල්පනා කරන්න ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ගැන මේ සූත්‍රයේ මේ පළවෙනි ගාථා රත්නෙන් කුමක්ද දේශනා කරන්නේ? යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං. මේ ගාථාවේ සරල අදහස
ඉද කියලා කියන්නේ මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකේ යම් සාරබාර වටිනා දෙයක් පවතිනවද? මේ මනුස්ස ලෝකේ අපිට වටින බොහෝ දේවල් තියෙනවා. රන් රිදී, මුතු මැණික්, ස්ත්‍රී රත්න, පුරුෂ රත්න, සක්විති රත්න ආදී විවිධ දේවල් මේ මනුස්ස ලෝකේ තියෙනවා. ඒ සාරබාර යම් සම්පත්තියක් තියෙනවද? හුරංවා නාග සුපුන්නාදී සුපින්නාදී යම් කිසි ලෝක් පවතිනු නම් එහිද යම් සාරබාර වටිනා සම්පත්තියක් පවතිනවද? දැන් මේ මම හිතන විදිහට මේ නාග ලෝක ආදී දේවල් මේක ඇතුළත් වෙලා තිබෙන්නේ පුරාතනයේ ඉඳලා අදහසක් තියෙනවා සාමාන්‍ය ජනයා තුල වුණත් නාග ලෝකේ බොහෝම වටිනා සාරබාර නාග මාණික්‍ය ආදී මාණික්‍ය රත්න වලින් පිරි ඉතිරි තිබෙන තැනක් බව. අපේ ලංකා ඉතිහාසයේ බලනකොට මේ බස්නාහිර ප්‍රදේශයේ පිහිටපු කල්යාණ නදිය අසබද පිහිටපු ඒ කැලණි රජමහා විහාරය ඒ ධාන්‍යාකාර ස්තූපය ගොඩනගන්නට යෙදුනේ මණිඅක්කික නාරජතුමා විසින් බුදුරජාණන් වහන්සේට අනුශාසනා කරන්නට පූජා කළ මණික් වලින් සකසන ලද මිනි පළඟ. එහෙම නැත්නම් උන්වහන්සේට ඒ ධර්ම දේශනා කරන්නට දේශනා කර ආසනය. එතකොට අපිට පේනවා මේ නාග කියන කතාව එතනත් යම්කිසි අදහසක් තියෙනවා. ඒ අදහස කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ මෙතන නාග සුපින්නාදී යම් ලෝකයක සාරබාර වස්තුවක් තියෙනවනම් ඊළඟට සග්ගේසු ආයන් රතනං පනීතං ස්වර්ගලෝක කියන ඒවා තියෙනවා සත්විද කාමස්වර්ග කියලා. යාමේ තුසිතේ පරිනිම්මිත ආදී වශයෙන් දිව්‍ය ලෝක සඳහන් වෙනවා. ඒ දිව්‍ය ලෝක සඳහන් වෙනකොට අපේ සාමාන්‍ය එදිනෙදා ක්‍රියාවලත් පින්වත්නි තියෙනවා ওই කල්ප රූක්ෂය ආදී දේවල් හිතූ පැතූ දේවල් ලබා දෙන දේ හැටියට කප්රුකක් සිටවීම මේ වස්සාන පින්කම් වලට බොහෝ විට සිද්ධ වෙනවා. ඒකේ විවිධ පරිස්කාර සකස් කරලා එල්ලනෝ කැමැති දේ ස්වාමින් වහන්සේලාට ලබා ගන්න කප්රුකක් පූජා කළා කියලා. ඒ කප්රුක කියන සංකල්පය පැමිණලා තිබෙන්නේ ඒ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකයේ තමයි කල්ප රූක්ෂය තිබෙනවා කියන විශ්වාසය බෞද්ධයා තුල තිබෙන්නේ. කෙසේ නමුත් දිව්‍ය ලෝකවල සග්ගේසු ආයන් රතනම් පනීතං ඒ හිතූ පැතූ ආදී දේවල් ලබා දෙන මහා සාරබාර සම්පත් ඇති දිව්‍ය ලෝකවල යම් සම්පත්තියක් ඇත්තම් එතකොට මේ සියලුම සම්පatti සලකනකොට බුදුරජාණන් වහන්සේ ඉදවා හුරංවා සග්ගේසු ආයන් රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන නනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේ මේ එකඳු වටිනා සාරබාර රත්නයකට සමාන කරන්නට බෑ. නනෝ සමං අත්ති තථාගතේන ඒක තථාගතයන් වහන්සේ ළඟ තියෙන විශේෂ රත්න භාවයක්. ඒ රත්න භාවයෙන් ඒතේන සච්චේන සුවත්ති හෝතු. ඒක සත්‍යයක්. බුද්ධ දේශනාව තුල තිබෙනවා පින්වත්නි මේ සත්‍යක්‍රියාව කියන එක පුරාණේ ඉඳලා එනවා. කිසියම් සත්‍යයක් ප්‍රකාශ කරලා ඒ සත්‍යානුභාවයෙන් මේ රෝගයට මේ විපත්තියට පිහිටක් ලැබේවා කියන පැතුම පුරාණ කාලයේ ඉඳලා බෞද්ධයන් අතර බොහෝ විට තිබුණා. ඒ සත්‍ය ප්‍රකාශ කරලා තියෙන්නේ පළමුවෙන්ම මේ අපේ බුදුරජාණන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙතනද මේ සත්‍යක්‍රියාව මොකද්ද? ඒ සත්‍ය මේ මනුස්ස ලෝකයේ තියෙන සාරබාර සම්පත්තියක් හෝ එහෙම නැත්නම් නාගසුපින් ආදී ලෝකයක තියෙන සම්පත්තියක් හෝ දිව්‍ය ලෝකයක තියෙන මහා සාරබාර සම්පත්තියකට හෝ නනෝ සමං අති තථාගතේන මේ තථාගතයන් වහන්සේ සමාන කරන්නට බෑ. ඒ බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කරන්නේ මේ කාගෙන්වත් ආමිසාදී දේවල් ලබා ගන්නටද නෑ. ඒ ඥානවන්ත බෞද්ධයා ඥානණය කරන්න. ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ සමාන කරන්නට බැරි? කවුද ওই බෞද්ධයෝ ওই ප්‍රශ්නේ අහන්නේ? ඇහුවත් ඒවට බොහෝ විට උත්තර දෙන්නේ සීල සමාධි ප්‍රඥා මේ මහ පොළොව හා ගුණ ඇති මහා සාගරයේසේ ගුණ ඇති මහා පෘථුවියසේ පතල වූ ගුණ ඇති ආකාශයේසේ අනන්ත ගුණ ඇති සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන වලින් සමන්නාගත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජනයන්ගෙන් උපලක්ෂිත අසම සම බුදුරජාණන් වහන්සේ නිසා කියලා තමයි බොහෝ ඇත්තන්ගේ පිළිතුර වෙන්නේ. ඒකේ මම වරදක් කියන්නේ නැහැ. නමුත් ඊට වඩා සහේතුකව මේකට උත්තර දෙන්න ඕන. මොකද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන ගන්න පිරිස මීට වඩා පිළිතුරක් දෙනකොට පිළිතුරක් ලබා ගන්නකොට පැහැදිලි වෙන්න ඕන. ඒ මොකද බුද්ධ දේශනාව සැඟවිච්ච එකක් නෙමෙයි විවෘත කරන තරමටම තමයි බබලන්නේ. දැන් සඳ බබලන්නේ අර කළු වලාකුළු වලින් ඈත් වෙන තරමටම. ඒ වලාකුළු වලින් වැහෙන්න සඳේ බැබලීම නැති වෙනවා. ඒ වගේම මේ ධර්මයක් බබලන්නේ මේ ධර්මය විවෘත කරන පමණට. ඒ විවෘත කරනවා කියන්නේ පොතක් කරනවා කියන එක නෙමෙයි. ඥානවන්ත මිනිසයා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ශ්‍රවණය කරන බව. සම්මර්ෂණය කරන බව. භාවනා කරන බව. ජීවිතය හා වැළඳ ගන්න බව. පටිපදාවේ පිහිටවන බව. ප්‍රතිපත්තියේ පිහිටවන බව. මේ ආදී ධර්ම වලින් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව. මේ සියලු ලොකු කුඩා කාරණා හැම එකකින්ම පින්වත්නි ධර්මය විවෘත වෙනවා. ඒ විවෘත වෙනකොට තමයි ඒ ශ්‍රාවකයාගේ හිතේ ශ්‍රද්ධාව දියුණු වෙන්නේ. ශ්‍රද්ධාව විතරක් නෙමෙයි සීලය දියුණු වෙනවා. ඒ වගේම ප්‍රඥාව දියුණු වෙනවා. අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ආකාරයි කියලා හේතු යුක්ති ඇතුව පැහැදෙනකොට ප්‍රඥාව දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රඥාව දියුණු වෙන තැනත්තා යම් වරදකින් වැළකෙන්නේ පාපයට බය නිසාම නෙමෙයි. මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මේ යන සංසරණය කෙතරම් බිහිසුණු එකක්ද? මේ සංසරණය කෙතකින් නැවතේද? එහෙනම් අපිට උවමනා කරන නිස්සරණය නිදහස නිවීම අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා තියෙනව නේද කියන කාරණය තේරුම් ගන්නකොට ඒ ඇත්ත ස්වභාවයෙන්ම වරදින් වළකිනෝ. කාටවත් පේන්න නෙමෙයි. කාගේවත් නම්බු කීර්ති ආදී ලබන්නට නෙමෙයි. තමන්ගේ ජීවිතය සසරින් නිදහස් කරගන්න තමා වරදින් වළකිනෝ. යහපත දියුණු කරනවා. අන්නේ දිගින් දිගටම මේ ඥානවන්ත ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව කියන එක, සද්ධා ඉන්ද්‍රිය කියන එක, වීරිය ඉන්ද්‍රිය කියන එක, මේක තව ලබා ගන්න උත්සාහය, සති ඉන්ද්‍රිය කියන එක, සිහිය පිහිටවන එක, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ඇතිවෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය බල මේ ආදී
වශයෙන් බෝධිපාක්ෂික ධර්ම එකින් එක දියුණු වෙනවා. මේ අවස්ථාවේ අපි දැන් තේරුම් ගන්න ඕන අර මුලින් කී ප්‍රමාණයෙන් සෑහෙන්නේ නැතුව ඇයි අපේ බුදුරජාණන් වහන්සේ මේ එහෙකටවත් නනෝ සමන් අතීතයට සමාන කරන්නට බැරි. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කුමක්ද? හේතුඵල ධර්මය. සමහර කෙනෙක් මේකට හේතුඵල වාදය කියලා කියනවා. අපේ බුදුරජාණන් වහන්සේ වාද කියන්නේ නැහැ. අපේ උන්වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක්. පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඒ පටිච්ච සමුප්පන්න ධර්මය තුල පින්වත්නි නිම්මානවාදය කිසියම් කෙනෙක් නිර්මාණය කළා කියන එක ප්‍රතික්ෂේප වෙනවා. අදිච්ච සමුප්පන්නවාදය ඒ ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. පුබ්බේකත හේතුවාදය ප්‍රතික්ෂේප වෙනවා. අහේතු අපච්ඡේවාදය හේතුව ප්‍රත්‍යක් නැතුව ඉබේ අට ගන්නවා කියන එක නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. එහෙනම් ඥානවන්ත බෞද්ධයාගේ ශාස්ත්‍රෝරයන් වහන්සේ තමා පිළිගත් සරණ ගිය සරණ පිහිටි ශාස්ත්‍රෝරයන් වහන්සේ ඉගැන්වූ දහම කුමක්ද කියලා විමසා සිටියොත් අපි කියන්න ඕන නිර්භයව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ තුල තමයි පින්වත්නි මේ ලෝකේ හැම දෙයක්ම හටගන්නෙත් නිරුද්ධ වෙන්නෙත් අවසන් වෙන්නේ. අහේතුකව කිසි දෙයක් ඉබේ හටගන්නේ නැහැ. හැබැයි මූලික වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයෙන් ඉගැන්වුවේ කුමක්ද? දුක හටගන්නේ කෙසේද කියන එක. දුක නැති වෙන්නේ කෙසේද කියන එක කියන කාරණය විග්‍රහ කරන්නට තමයි මේ පටිච්ච සමුප්පාදය එහෙම නැත්නම් හේතුඵල ධර්මය අපේ බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් උපකාර කරගත්තේ. මහා නිදාන සූත්‍රාදී දෙස බලනකොට මේ ලෝකයේ විසමාචාරාදී ධර්ම ලෝක සම්මතයේ පවතින දේවල් ඇති වෙන ආකාරයත් උන්වහන්සේ මේ හේතුඵල ධර්මයේ උඩ විග්‍රහ කරලා තියෙනවා. අපි ඒ නිසා සජීවී දෙයක් හෝ අජීවී දෙයක් හෝ ඒ වගේම සිතිවිල්ලක් හෝ සිතිවිලි මාත්‍රයක් හෝ මේ කිසිවක් පින්වත්නි අහේතුකව උපදින්නේ නැහැ. හැම දෙයක්ම හේතුවක් නිසා තමයි හට අරගෙන තිබෙන්නේ. හැබැයි ඒක හේතුවක් කියලා කියන්න බෑ. හේතු රාශියක් දෙයකට තිබෙනවා. දැන් අපිට රාග සිතිවිල්ලක් ඉපදුනා නම් ඒ සිතිවිල්ල ඉබේ හටගත් එකක් නෙවෙයි. අපිට යම්කිසි බාහිර රූපයක් දැකීම නිසා ඒ රාග සිතිවිල්ලක් හට ගන්න පුළුවන්. ඒ බාහිර රූපයක් ඉබේ දැක්ක නෙවෙයි. ඇස නැමැති ප්‍රත්‍ය, ආලෝකය නැමැති ප්‍රත්‍ය, බාහිර වර්ණ රූපය නැමැති ප්‍රත්‍ය, චක්කු විඥානය නැමැති ප්‍රත්‍ය. ප්‍රත්‍ය සමූහයකින් අපි කිසියම් රූපයක් දැක්කා. ඒ අඥාන පුරුෂයා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒක මෙනෙහි කළා. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් අඥාන චර්යාව. අඥාන චර්යාවෙන් යුක්තව මෙනෙහි කළා. මෙනෙහි කළාම ඒක ප්‍රිය රූපයක් හැටියට දැක්කා. ඒක ප්‍රිය නිමිත්තක් හැටියට ගත්තා. ඒ නිමිත්තක් ග්‍රහණය කළා. ඒ නිමිත්තක් ග්‍රහණය වුණාට පස්සේ ඒ ප්‍රිය නිමිත්ත නිසා තමයි අර රාග සිතිවිල්ලක් පහළ වුණේ. එතකොට ඒ රාග සිතිවිල්ල කියන එක අහේතුක නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්.
එතකොට මේ රාග සිතිවිල්ල නැති කරන්න ඕන නම් අර ප්‍රත්‍යයන්ගේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. මේ ඇස කියන ප්‍රත්‍යය ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුම් භික්ඛවේ අනිච්චා. මේක අනිත්‍යයි. මේක නිත්‍ය දෙයක් නෙවෙයි. පහනක් දැල්වෙනවා වගේ මේක සන්තතියක් හැටියට මේ චක්කුව එහෙම නැත්තම් මේ ඇස පවතිනවා කියලා පේනවා. නමුත් කුඩා අවස්ථාවේ ඉඳලා මෙහි මොහොත දක්වාම මේ ඇස මොන තරම් විපරිණාමී තත්වයකට පත් වෙලා තිබෙනවද? ඒ අවස්ථාවේදී ඇති වුණා වූ රූප ස්වභාවය වෙනස් වෙලා වෙන රූප ස්වභාවයක්. අඤ්ඤතා භාවී. මේ විදියට වෙනස් වෙවි අප වයෝවෘද්ධ තත්වයකට පත් වෙනකොට ඇස හුඟක්ම වෙනස් වෙලා අර කුඩා දරුවෙකුගේ උපන් ගෙයි වසු පැටියෙකුගේ වගේ බොහොම ප්‍රසන්නම තිබිච්ච මේ චක්සුසය මේ ඇස වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා චක්කුම් භික්ඛවේ අනිච්චා. ඒ වගේම රූප මේ බාහිර රූප වර්ණ රූප සලකනකොට පින්වත්නි බාහිර රූප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ රූපත් අනිත්‍ය බව. ඒ රූපය අනිත්‍ය බව. ඊළඟට ඇසත් රූපයන් නිසා උපදින චක්කු විඥානය අනිත්‍ය බව. තින්නං සංගති පස්සෝ යම් ස්පර්ශයක් හට ගන්නව නම් ඒකත් අනිත්‍ය බව. මේ විදියට අර රාග සිතිවිල්ල පහල කරන්නට හේතු වෙච්ච ප්‍රත්‍ය එකින් එක විචාරපූර්වකව බලනකොට හැම දෙයක්ම කැඩෙන බිඳෙන විනාශ වෙන ප්‍රත්‍ය ධර්ම. ඒ වගේම ඒ ප්‍රත්‍ය ධර්මවල එහෙකවත් තිබුණේ නැහැ අර රාගය කියන එක. ඒ ප්‍රත්‍ය ධර්ම මුල් කරගෙන ඒ අනුවන මිනිසයාගේ මනස තුල මනෝමය තත්ත්වෙන් සංකල්ප වශයෙන් සංකප්ප වශයෙන් සංකල්පනාවක් වශයෙන් රාග චේතනාවක් ඉපදෙව්වා. එතකොට අර ඇසේ නැති රූපවල නැති චක්කු විඥානේ නැති ස්පර්ශේ නැති බාහිර වර්ණ රූපවල නැති ආගන්තුක ධර්මයක් මේ මනුස්සයාගේ මනස තුල මනෝමය වශයෙන් සංකප්ප රාගෝ සංකල්පනාවක් වශයෙන් රාගය හටගත්තා. ඒක පින්වත්නි තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ටං. ඒක ආගන්තුකව ඇතිවෙච්ච උපක්ලේශයක්. ඒ මේ ලෝකේ ඇති දෙයක් නෙවෙයි. නැති දෙයක් ඇති දෙයක් හැටියට නිර්මාණය කළා. ඒ නිසා තමයි මේ සිත පින්වත්නි මායූපමාච විඥානෝ කියලා බුදුරජාණන් වහන්සේ මායාකාරයක් හැටියට දේශනා කළේ. එතකොට මම එක ධර්මයක් ගැන දේශනා කළේ. ගහක් දෙස බැලුවොත් මේ ගහ කියන එකට ප්‍රත්‍ය ගණනාවකින් තමයි ගහක් හටගන්නේ. පොල් ගහක් අත්තොත් ඒක ප්‍රත්‍ය රාශියක් තියෙනවා. ඊළඟට මේ මහ පොළව, මහ පෘථුවිය, මහා සාගරය මේ හැම දෙයක්ම සකස් වෙලා තින්නේ පච්චුප්පන්නව. මහා පර්වත එහෙමයි. ඒ වගේම මේ පංචූපාදානස්කන්ධ සියල්ලක්ම හට අරගෙන තින්නේ පච්චුප්පන්නවයි. ඒ ප්‍රත්‍ය හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පංචුපාදානස්කන්ධය හටගන්නා ප්‍රත්‍ය හැටියට තමයි දේශනා කළේ. අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන
භව ජාති ජරා මරණ වශයෙන් ද්වාදසාකාරං කියලා බුදුරජාණන් වහන්සේ 12 ආකාරයක ප්‍රත්‍ය ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ දුක්ඛක්ඛන්දස්ස කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. ඒ ප්‍රත්‍යයෙන් හටගත්තේ. එතකොට මේ ප්‍රත්‍ය නිරෝධයෙන් ඒ දුක්ඛස්කන්ධේ නිරෝධය කළ හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට ලුසාල ඥානයක් ඕන. එතකොට මම මෙච්චර දීර්ඝ ගමනක් ගියේ යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්නට. නොනෝ සමං අත්ති තථාගතේන. දැන් අර මේ මනුස්ස ලෝකයේ තියෙනවා නම් යම් කිසි දෙයක් ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවා. අහේතුකව හටගත්ත කිසිම දෙයක් නැහැ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත හැම දෙයක්ම කැඩෙන බිඳෙන විනාශ වෙන නැති වෙන දේවල්. එහෙම නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ම බවට පත්වෙන්නා වූ පරිවර්තනය වන්නා වූ දේවල්. ඒ වගේම නාගසුපන්නාදී ලෝකවලත් එහෙමයි. ඒ වගේම ස්වර්ග ලෝකවල තියෙන මහා සම්පතුත් එහෙමයි. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි අනුශාසනාව කරනකොට මේ අගනිටා මේ භූමාස්ත්‍රකේ සිට අගනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සංකම්පි සම්පකම්පි සම්පවේදී කම්පණයටපත් වුණා. දෙවියන් සමහර දෙවිවරු ලොමුඩ හැගත්තා. බය වුණා. දේවතල සෙලවෙන්න පටන් ගත්තා. අනේ අපිත් පිරිහීමටපත් වෙනෝ නේද? තථාගත බුදු කෙනෙක් ලෝකයේ මේ අනුත්තර වූ ධර්ම චක්‍රය දේශනා කරනකොට පින්වත්නි ලෝකේ යථා ස්වභාවය තේරුම් ගැනීම නිසා භීතියටපත් වෙනවා. අපි කොතරම් මායාවකද සිටින්නේ. අපි නিত্য සුඛ ආත්ම හැටියට අරගෙන තියෙන මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම නේද? මේවා කැඩෙනව බිඳෙනව නේද කියන අවබෝධය ඇති වෙනකොට බය වෙනවා. එතකොට ඒ බය වීම තියෙනවා. දැන් අපේ ලංකාවේ නෙමෙයි ලෝකේ රටවල් ගණනාවක එක්තරා අවස්ථාවක සුනාමි කියන මුහුද ගොඩ ගැලුවා. ඉතිහාසයෙන් අසා තිබුණට ඒක අස්පනා අපිට අපේ ජීවිතේ දැක්කා. ඒ අවස්ථාවේ කොතරම් මිනිස්සු මේ ජීවිතය පිළිබඳ අස්තිර බව, අනාථ බව, අසරණ බවට පත් වුණාද කියන එක ඒ අවස්ථාවේ තේරුම් ගත්තා. හැබැයි ඒක බොහොම ටික කාලයක් අමතක වෙනවා. දැන් මුළු ලෝකෙටම බිහිසනයක්පත් ඇති වෙලා තිබෙනවා මේ COVID-19 නිසා ලෝකේ බලවත් රටවල් පවා අසරණ බවට පත් වෙලා තියෙනවා. මේ බලය තමන්ගේ තියෙන ශක්තිය සියල්ලම තියෙන අසාර භාවය, අනියත බව, අනිච්ච බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය මේ අවස්ථාවේදී අපි හැමදෙනාටම පසක් වෙන්න ඕන. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝක විතරක් නෙමේ දිව්‍ය ලෝකවල තියෙන දේවලුත් ඒ දිව්‍ය ලෝකවල වාසය කරන දෙවරුත් යම්කිසි කාල පරිච්ඡේදයකින් චුත වෙලා වෙනත් භවයකටපත් වෙනවා. බ්‍රහ්ම ලෝකත් එහෙමයි. ඒවත් කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. මේ යම් අවස්ථාවක මේ මහ පොළොවත් කපුරු පෙත්තක් වගේ පිලිස්සෙලා යනවා. මේ මහා සාගරය සම්පූර්ණයෙන්ම සිඳිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහා සාරබාර වස්තුන් පවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ හැම දෙයක්ම පින්වත්නි අනිත්‍යයි. කැඩෙනෝ බිඳෙනෝ විනාශ වෙනවා. ඒක පරම සත්‍යයක්. අපි ප්‍රත්‍යක්ෂ කරන සත්‍යයක්. එහෙමනම් මීට කලින් ඉපදිච්ච මිනිස්සු වාසය කරන්න ඕන. ඒ හැම කෙනෙක්ම ඉපදුනා, කාලය ගත වුණා, වෙනස් වුණා, විපරිණාම ලක්ෂණයන්ටපත් වුණා, ජරා මරණයන්ටපත් වුණා. මේ භවය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. සසර බොහෝ කාලයක් අපිට යන්න තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන
අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයට අනුව දිව්‍ය මනුස්ස නාග සුපින්න හැම ලෝකවල පවතිනා වූ සෑම සාර බාර වටිනා සම්පත්තියක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේව නිසා ඒවා හට ගැනීම බිඳීම විනාශ වීම නැතිවීම කියන ධර්මයන්ගෙන් යුක්තයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒක දෙවි කෙනෙක් හෝ බලවත් කෙනෙක් හෝ කරන දෙයක් නෙවෙයි. ඒ හේතුඵල ධර්මය ඒ හේතුන්ගේ ස්වභාවය අනුව ඒ ධර්ම සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යුතුයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ත මනුස්ස ලෝකෙත් දිව්‍ය ලෝක ආදී ලෝකවලත් පවතින හේතුඵල ධර්මයන්ගෙන් හටගත්තා වූ ධර්මයන්ට සමාන නොවෙන්නේ ඇයි? අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සම්මා සම්බුද්ධත්වය කියන එක ලබා ගත්තේ හේතු ප්‍රත්‍ය නිරෝධයෙන්. හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් හටගත්ත දෙයක් තමයි සම්මා සම්බුද්ධ කියන බුදු පියුම. මේ මඩ වගුරේ හටගත්තට සතපත්‍රයෙන් විරාජමානව මේ මඩ මගුරෙන් ස්මතු වෙලා තවදුරටත් උන්වහන්සේ තුල මඩ තවරන්ට පුළුවන් කමක් නැහැ. නෙළුමක් හැටියට උන්වහන්සේ නෙළුම් මලක් හා සමානයි. මේක පුරාණ බෞද්ධයෝ ලංකාවේ දැනගෙන හිටියා. ඒ නිසා තමයි අවකන බුදුරජාණන් වහන්සේ නෙළුමක් උල වැඩ ඉන්නේ. තවත් බොහෝ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා මේ ලංකා ද්වීපය තුල නෙළුමක් උඩ සකස් කරලා තිබෙනවා. පැරණි බෞද්ධයෝ මේක දැනගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ රන් පියුමක් වගේ කිසි දින පර නොවන අජර අමර සදාකාලික අමෘත මහා නිර්වාණයට පත් වුණා නේද කියන අවබෝධය ඥානවන්ත බෞද්ධයා තුල තිබෙනවා පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ හේතුඵල නිරෝධයෙන් හටගත්තා කියලා කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට කෙනෙක් අහවි ඇයි බුදුරජාණන් වහන්සේ පරිපක්කෝ වයෝමහියං පරිත්තං මම ජීවිතං පහයෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තන. දැන් මේ ශරීරය දි รา ගිය එකක් කැඩිලා බිඳලා යන එකක්. තවදුරටත් නඩත්තු කරන්න බෑ. මේක අත්හරිනෝ කියලා බුදුරජාණන් වහන්සේ එහෙනම් කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ අවුරුදු 35 දී පින්වන්ති මේ පංච උපාදානස්කන්ධය අතහැරියා. තව දුරටත් උන්වහන්සේ මේක අල්ලාගෙන සිටින්නේ. මේ රූපය අතහැරියා. වේදනාව අතහැරියා. සංඥා සංකාර විඥාන අතහැරියා. ඒ සංඥා අතහැරියයි කියනකොට කෙනෙකුට ගැටලු මතුවෙන්න පුළුවන්. සංඥා කියන්නේ එක එක දේවල් හඳුනා ගැනීම සම්මුතිය ජීවත් වෙනකොට. අපි දැන් හඳුනා ගන්න එක විතරද මේ කරන්නේ? ඒ හැඳිනීම ඇත්තක්මයි කියලා බාර අරගෙන කටයුතු කළා. කතරම් සම්ඩු සරවුල් ආරවුල් යුද කෝලහල ලෝකයේ ඇති වෙනවද? ඒ නිසා නේද මේ හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. සම්මුතියක් හැටියට තියෙන එක සත්‍යයක් හැටියට පිළිඅරගෙන කටයුතු කිරීම නිසා නේද? අපේ බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ නිරෝධ කළා. ස්කන්ධ නිරෝධ කළා කියලා කියන්නේ තවදුරටත් ඒතං මම මේ මගේය ඒසෝ හමස්මි මේ මම වෙමි ඒසෝ මේ අත්තා මේ මගේ ජීවිතයයි මගේ ආත්මයයි කියන අදහසක් බුදුරජාණන් වහන්සේට කෙසේවත් නැහැ. ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ඒ හේතු සියල්ලක්ම නිරෝධ කළා. මොනවද නිරෝධ කළ හේතු?
අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ඒවා උන්වහන්සේ නිරෝධ කළා. ඉමස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. දුක්ඛක්ඛන්දේ බුදුරජාණන් වහන්සේ නිරෝධ කළා. කවදද? අවුරුදු 35 දී සම්මුති වර්ෂයේ. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාය ධම්මං දේසේති. එතෙන් පටන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් ගිහිල්ලා පිරිනිවීම පිණිස අනුශාසනා කරනවා. අනිත් අයගේ. කුමක් පිරිනිවීම පිණිසද? මේ හේතු ප්‍රත්‍යයෙන් අටගන්නා වූ දුක්ඛස්කන්ධය නිරෝධ කර ගැනීම සඳහා පිරිනිවීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ අවුරුදු 35 දී පිරිනිවන් වැඩිය බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය සඳහන් කරන්නේ කොහොමද? අජර, ජරාවට නොයන, අමර, නොමරෙන, සදාකාලික, අසංකත මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා තියෙනවා. උන්වහන්සේ සදාකාලික සැප වූ නිවනට උන්වහන්සේපත් වුණා. ඒ සදාකාලික සැප හැටියට සලකනකොට අපි සැප කියන එක බොහෝ විට විග්‍රහ කරන්න පින්වත්නි විඳීම තුලින්. විඳීමක් නැත්තම් අපි හිතන්නේ ඒක තුල මොකක්ද තියෙන සැප කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙනුත් එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් මෙහෙම විමසා සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙලාව පිළිතුරු දුන්නේ මේ විඳීම නැතිකමමයි මේකේ සැපය. ඒට කියනවා නිරාමිස සැප. විඳීමෙන් ලබන සැප සාමිස සැප. යමක් අරමුණු කළා මනසේ සකස් කළ විඳිනවා නම් ඒක සාමිස සැපයක්. ඒ නිසා විතරාගී බුදුරජාණන් වහන්සේ නිරාමිස සුවයක් උන්වහන්සේ අවුරුදු 35 දී ලබා ගත්තා. ඒ නිසා මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කිසිම දෙයකට බුදුරජාණන් වහන්සේ සමාන කරන්න බෑ. නතේ භවං නතේ තථාගතේන තථාගතයන් වහන්සේ අර දිව්‍ය මනුස්ස කිසිම දෙයකට සමාන කරන්න බෑ. එතකොට දැන් යම් කිසි පැහැදිලි පිළිතුරක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ නනෝ සමං අත්තථාගතේන කියන්නේ මොකද? ඒකේ යුක්තිය මොකද්ද? කාරණය මොකද්ද? කියන දේ පැහැදිලි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන් වහන්සේ රූපෙන් බලන්න එපයි කියලා. ඇයි ඒ රූපෙන් බලන්න එපයි කිව්වේ? අවුරුදු 35 වෙනකොට රූපය අත්හැරිය බුදුරජාණන් වහන්සේ. මාගන්ධියට කියනවා මාගන්ධිය ඔබ තථාගතයන් වහන්සේ රූපෙන් දකිනවා නම් ඒ රූපය තථාගතයන් වහන්සේ ඉක්මවා ගියා. නිරෝධ කළා. අතහැරියා. ඒ නිසා තථාගතයන් වහන්සේ රූපයෙන් බලන්න එපා වක්කලි. ධර්මයෙන් දකින්න. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි පින්වත්නි කෙනෙක් දැස බලන්න එපා ධර්මයෙන් බලන්න කියලා ඥානවන්ත ශ්‍රාවකයාට ආයාචනා කළේ. ඒහි පස්සික එව බලව තථාගතයන් වහන්සේ දෙස නෙමෙයි මේ ධර්මයේ දෙස. අර සීවක කියන පරිබ්‍රාජක එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට පැමිණිලා ස්වාමීනි මේ ධර්මය සන්දිට්ඨික අකාලික ආදී වශයෙන් විග්‍රහ කරනවා. කුමක්ද මේ ධර්මය සන්දිට්ඨික? සීවක එහෙනම් ඔබම මේකට පිළිතුරු සපයන්න. පිළිතුරු සොයා ගන්න. ඔබේ ළඟ යම් ඔබේ ස්වසංතානය තුල රාගය විද්‍යමාන වෙනවනම් රාගය දැන් මගේ හිත තුල විද්‍යමාන වෙනවා කියන අවබෝධය ඔබට තියෙනවද? එසේ ස්වාමීනි. සීවක ඔබ තුල දැන් රාගය අවිද්‍යමාන නම් ඒ අවිද්‍යමාන වූ රාගය දැන් මගේ සිත තුල මේ රාගය අවිද්‍යමානයි රාගය
නෑ කියලා අවබෝධය ඔබට තියෙනවද? තියෙනවා ස්වාමීනි. අන්න ඒක තමයි සීවක තථාගතයන් වහන්සේගේ ධර්මය සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කියලා දේශනා කළේ. මේ අවස්ථාවේදීම දැක ගන්නට පුළුවන්. ප්‍රාතිහාර ගන්න එක නෙවෙයි. මේ මොහොතේම අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන පින්වත්නි, අපි හිතනවට වඩා ඊටා මිහිරි දහමක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේක හොඳට ඉගෙන ගන්න. ඔය ඕපදූප ඉගෙන ගන්න එපා ධර්මයේ කියලා. දැන් අද හුඟක් දේශ බැලුවොත් හුඟක් තියෙන ඕපදූප අනාගතය ගැන කියනවා. එක එක පූජාවේදී තියෙනවා. විවිධ විස්තර ප්‍රකාශ කරනවා. තම තමන්ගේ උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කරනවා එලිපිටම. මේ ආදී වශයෙන් විවිධ ඒවට කාරණාත් සකස් කරගෙන තියෙනවා ඒවට කියන්ට උත්තර. හැබැයි මොන තර්කවාද විවාද කළත් තර්කයේ තුල නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. නිවීම තුල, සැනසීම තුල, අවියාජ බව තුල. අපි හැම කෙනෙක්ම අද මේ වප්පුර පොසොරොස්තුක දවසේ අදිෂ්ඨාන කරගන්නට තව දුරටත් මේ ධර්මය අපි ඉගෙන ගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මෙවැනි ධර්ම දේශනා මහා ජනතාවගේ සුබ සිද්ධිය සඳහා පුළුවන් ප්‍රමාණයක් දේශනා කරන්නට. ඒ නිසා මේ අවස්ථාවේදී අද වප්පුර පසළොස්වක පොහොය දවසේ මේ ලබා ගත්තා වූ ධර්ම ශ්‍රවණයෙන් ලබා ගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ ආනන්ද බෝධි ධර්මායතනයේට ලංකාද්වීපයට අධිග්‍රහිත ලෝසසුන් රකින සියලුම දෙවියෝ අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාගේ දේවාශ්චර්යමත් දියුණු කරගෙන මේ අවස්ථාවේ රටවැසියන්ට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ලැබෙත්වා. ඒ වගේම විශේෂයෙන් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද බලයෙන්ුත් මේ පුණ්‍ය මහිමේනොත් ලක්වැසි ලෝවැසි සියලු දුක් ඇති සත්වයන්ට මේ රෝග භය නැති වේවා. දුර්භික්ෂ භය නැති වේවා. අමනුෂ්‍ය භය නැති වේවා. තුන් බය නැතිවීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ආරක්ෂාව හැම අතින්ම සැලසෙත්වා. මේ රතන සූත්‍රය අවබෝධයෙන්ම සජ්ජායනා කරමින් අනේ අපේ බුදුරජාණන් වහන්සේ මෙවැනි උතුමන් වහන්සේ නමක් කියන මහා ශ්‍රද්ධාව ඇති කරගෙන උදේ හවස බුදුන් වැඳලා මේ පිරිස් සූත්‍රය සජ්ජායනා කළා මුළු ලෝකයටම සෙත් ප්‍රාර්ථනා කරන ලෙස මම කරුණාවෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. මේ ලබාගත් පුණ්‍ය ශක්තියේ බලයෙන් මිය පරලෝකීය ඇත්තන්ටත් අපි සෑම දිනාටමත් ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වූ පරම ශාන්ත අමා මහ නිවන් සම්පත්තිය මේකාන්ත කොටම අවබෝධ වෙත්වා කියලා සාදු කියන්නේ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සියලු දෙනාටම අමා මහ නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා. සම්පත්තියම අවබෝධ වෙත්වා.